समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වැවරවුම ඇත්කඳුර පදිංචි විශ්‍රාමලත් පෙරපාසල් පාලිකා රත්නාවලී වැරණියගොඩ මහත්මියත්, එවැගේම තලංගම කොස්වත්තේ පදිංචි විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස් හසන්තා හිමාලි කුරුප්පු මහත්මිය ප්‍රධාන පින්වත් පිරිස මේ දේශනාවට තමන්ගේ දායකත්වයෙන් කටයුතු කරනවා. මේ පින්නතුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මී ආකෘතික ගතවීම පිළිබඳ අපි වෙනදාට වඩා ගොඩාක් හොයලා බලන්න ඕන. හේතුව තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ආකෘතික ගතවීම වෙනම එකක්. දැන් ලෝකේ සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ බාහිරට හිත විසිරුවාගෙන යම් තෘප්තියක් ලබන්න. අපි සතුටු වෙන ක්‍රමය ඒක තමයි. ඒ කියන්නේ හැම වෙලාවකම බාහිරට හිත විසිරුනහම අපිට තියෙනවා හරි උත්තේජනයක්. සතුටක් තියෙනවා. ඒතර බාහිරට හිත විසිරුණාට පස්සේ අපිට ඇති වෙන සතුට තමයි දැන් ඒක කියන්නේ රූප, ශබ්දා, රසා, ගන්ධා, පොට්ටබ්බහාච මනෝරමා. සම්පූර්ණයෙන්ම එළියට හිත විසිරෙනකොට, රූප දකිනකොට, ශබ්ද ඇහෙනකොට, ගඳ සුවඳ විඳිනකොට, රස දැනෙනකොට, ඒ කියන්නේ කයට පහස දැනෙනකොට හරි සතුටක් අපේ හිත තුළ ඇති වෙනවා. එතකොට ඒක හිත එකඟ වීම මත උද්ගත වෙන මනෝභාවයක් නෙමෙයි, හිත විසිරීම මත මතුවෙන තත්ත්වයක්. හැබැයි දැන් බුද්ධ දේශනාව පැහැදිලි කරනවා ඊට වඩා වෙනත් එකක්. දැන් ඒතර කෙනෙක් කියන්න පුළුවන් නේද, ඉතින් එළියට ගිහිනුත් යම් කිසි රූපයක් දැක්කහම සතුටක් තියෙනවා නම් ඒ රූප බැලුවහම මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ එළියේ ශබ්ද අහනකොට යම් කිසි උත්තේජනයක් තියෙනවනේ, එහෙම ශබ්ද ඇහුවාට කිසි ප්‍රශ්නයක් නැහැ වගේ කියලා හිතන්න පුළුවන්. නෑ, ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ තමයි රූපේ බලන වෙලාවට. හැබැයි ඒ රූපේ පිළිබඳව ඒක පිළිගන්නේ ඉට්ඨාකාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා වශයෙන්. ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා කියලා එළියේ රූපේ අල්ලගත්තාම ඒ රූප අපිට නඩත්තු කරන්න වෙනවා. දැන් ඔය අපි අල්ලගත්ත දේවල් තමයි අපිට නඩත්තු කරන්න වෙන්නේ. අපි අල්ලගෙන නැත්නම් අපිට නඩත්තු කරන්න දෙයක් නැහැනේ. දැන් සාමාන්‍යයෙන් භික්ෂුවකට මානසික වශයෙන් අල්ලගත්ත ගොඩාක් දේවල් නැති නිසා ගොඩාක් දේවල් නඩත්තු කරන්න නැහැ. දැන් අද මම මේ දේශනාව කරලා පම්සලට ගියත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ මං ගැන විශේෂ හැවිල්ලකට විශේෂ කෙනෙක් නැහැ. හැබැයි ඔබට පුළුවන් ද නෑ, කමක් නැහැ, බණත් ඉවරයි, අද පොඩ්ඩක් එළියේ ඉඳලා යනවා කියලා ඔබට එහෙම බෑ. ඇයි? ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන වශයෙන් ලෝකේ හොයන තාක්කල්, ඒවා පිළිගන්න තාක්කල් ඒ පිළිගත් දේවල් අපිට නඩත්තු කරන්න වෙනවා. ඒක තමයි අපි අදත් කරමින් ඉන්නේ. ලෝකේ අපි නඩත්තු කරගෙන ඉන්නකොට අපිට වෙන්නේ, නඩත්තු කරනකොට මිනිසුන්ට හිතෙන් ඒ නඩත්තුව සැලසුම් කරන්න වෙනවා. ඒ නඩත්තු කිරීම ගැන මිනිසුන්ට එළියේ ගිහින් වැඩ කරන්න වෙනවා. මිනිස්සු උදේට ඔෆිස් එකට ගිහින් වැඩ කරන්නේ නඩත්තුව පිණිස තමයි. ඇඟින් ගොඩාක් වැඩ ගන්න වෙනවා. නඩත්තු වෙනුවෙන් කතා කරන්න වෙනවා. ඒ කියන්නේ සිත, කය, වචනේ මුල් කරගෙන යාට එළියට බහැලා ප්‍රායෝගික ක්‍රියාත්මක වීම වලට එකතු වෙන්න වෙනවා. අනේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම තුළ යම් ධර්මයක් තිබ්බොත් ඒවා සාවද්‍ය, නිර්වද්‍ය වශයෙන් බෙදාගෙන කරන්න පුළුවන්. ඒ සාවද්‍ය, නිර්වද්‍ය වශයෙන් බෙදාගෙන කළත්, ඒ කියන්නේ වඩා හොඳ දේවල් කළත්, වඩා නරක දේවල් කළත් එයාට සිත, කය, වචනේ පදනම් කරගෙන අලුතෙන් කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වුණාට පස්සේ කර්මයේ කියන ස්වභාවයට අනුව නැවත උපතක් කරා යනවා.
ආයි ඉපදෙනවා. ඔන්න ඕක තමයි මේ සාංශාරික ගමන කියලා අපි කියන්නේ. ওই විදිහට ඉපදෙමින් මැරෙමින් යනවා. ඒතර ඔය ක්‍රමයේ ආස්සේ හරි විඩාව තමයි වැඩි. දැන් ඔබේ ජීවිතේම පිටිපස්සට හැරිලා බලලා අහන්න මේ ගතවෙච්ච ජීවිතය ආස්සේ ඔබ වඩාත් සතුටින්ද හිටියේ වඩාත් විඩාවෙන්ද හිටියේ. ඒ කියන්නේ ඔබ ගොඩාක් සතුටින් හිටිය පිරිසක් නෙමෙයි. ඔබට විඩාව, පීඩාව, අතෘප්තිය තමයි ලෝකේ තිබුණේ. ඒතකොට එහෙම ලෝකයක බුදුරජාණන් වහන්සේ අපට දුන්නා අලුත් බලාපොරොත්තුවක්. මොකක්ද? මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිහ ගැන අදහසක් කිව්වා. ඒක හරි ගැඹුරුයි. ඒක මේ ජාතක කතාව වගේ ලේසි නෑ. ඒක මේ දිව්‍ය ලෝක යන දෙවිවරු ගැන කතා කරනවා වගේ ලේසි නෑ. ඒක විශාල අභ්‍යන්තර සිත පිළිබඳ ඉතා ගැඹුරු විශ්ලේෂණයක්. හැබැයි මේ විශ්ලේෂණයට එකතු වුණොත් ඒකතු වෙච්ච ශ්‍රාවකයාට අවබෝධය කරා එකතු වෙන්න අවකාශය ලැබෙනවා. ඒක අතිශය සොඳුරු පණිවිඩයක්. ගැඹුරුයි. ඒ වුණාට දැන් සමහරට එකපාරක කිව්වට තේරෙන්නෙත් නෑ. නමුත් මේ ගැඹුරු කතාවත් එක්ක අපි එකතු වෙනකොට අපි තුල ආධ්‍යාත්මික නිවීමක් හට ගන්නවා. නැවත කොච්චර නිවෙනවද කියනවා නම් ආයේ මෙහෙටින් නැති විදියටම නිවෙනවා. ආය මේ ප්‍රශ්නේ කියන්නේ ආය මේ අරුබුදේ ගැට ගැහින් නැති විදියටම පුද්ගලයා තුළ යම් සංසිඳීමක් සංසුන් භාවයක් උපදිනවා. අන්නේ සංසුන් භාවයේ පිණිස තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මතු කරන්නේ. එතකොට මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන්න ඕන මූලික වශයෙන්ම පටිච්ච සමුපාදය පිළිබඳ නුවණ. මොකද බුදුදහම පැහැදිලි කරන්නේ හේතුඵල වශයෙන්. ඇත්තට මේක ගැන දවස් ගාණක් කියන්න පුළුවන්. ඒ කියන්නේ හේතුඵල වශයෙන් මේ පුද්ගලයා තුල අභ්‍යන්තරය තුල ගැට ගැහිලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කරන්න ඕන තමන්ගේ මනසේ පිළිසරණ හදාගන්න එක. ඒ කියන්නේ තමන්ගේ මනසට පිළිසරණ හදාගන්න බැරි වුණාට පස්සේ තමයි එළියට ගිහින් ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය වඩවනාසේ වාසයෙන් එළිය ලෝකයක් එක්ක යා ඉෂ්ටා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා කියලා ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය වඩවනවා කියලා ඔහොම පිළිගත්තට පස්සේ පිළිගත්ත දේවල් තමයි අපිට නඩත්තු කරන්න වෙන්නේ. ඒතකොට මේ පිළිගැනීම කියන්නේ මගේ හිතෙන් ඇති වෙච්ච දෙයක් මිසක් මා වෙනුවෙන්ම පවතින ස්වභාවයක් නෙමෙයි. දැන් විවාහ වෙන්න කලින් යම් කෙනෙක් යම් රූපයක් දැක්කම යාට ඒ රූපය සම්බන්ධ විශේෂ අදහසක් නැති වෙන්න පුළුවන්. විවාහ වුණාට පස්සේ ඒවා පදනම් කරගෙන යාට කැප වෙන්න වෙනවා. එතකොට මේ කැපවීම මේ Taman සම්පූර්ණයෙන්ම පතාගෙන ආපු එකක් නෙමෙයි. එහෙම එකක් නෑ ලෝකේ. නමුත් මේ අත්දකින්න හැම අත්දැකීමක්ම පරණ සංසිද්ධින් එක බැඳිලා තියෙනවා. ඒ කියන්නේ මේවා අහඹු සිද්ධි නෙමෙයි. මේ මුහුණ දෙන සියලු සංසිද්ධීන් වල හේතුඵල සම්බන්ධයක් තියෙනවා. ඒවා සාංශාරිකව ඇති වෙන සම්බන්ධතා. නමුත් බැලු බැලමට හිතෙන්න පුළුවන් නෑ එහෙම එකක් නෑ කියලා. ඒ කියන්නේ මේ සාංශාරික හැඩය ගැන දන්නේ නැති වුණාට පස්සේ ආ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න යනවා. ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න ගියාට පස්සේ එයා තුළ විශාල වශයෙන් අලුත් නව කර්ම සකස් වෙනවා අකුසලයේ පැත්තට බරව. එතකොට එයාට පේන්නේ මේ සංසිද්ධිය විතරයි. ඒ කියන්නේ මේ උපතේ සිට මරණය දක්වා අත්දැකීම් ටික විතරක් බලන එකක් නෙමේ බෞද්ධ චින්තනය කියන්නේ. ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වා බැලුවට පස්සේ මෙහි අරුබුදයක් විතරයි පේන්නේ. මෙහි ඇතිවෙච්ච ගැටලුවක් පේනවා. නමුත් මෙහි ගැටලුවට වඩා සාංශාරික අරුබුදයක් එක මම බැඳිලා තියෙනවා. මොකද මම ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ මේ ජීවිතේ මට අම්මා වුණාට, මගේ තාත්තා වුණාට, මගේ දරුවෝ වුණාට, මගේ දෙමව්පියෝ වුණාට එතකොට ඒ පවතින ලෝකයේ තුල ඇතිවෙච්ච මේ මානව බැඳීම් තුල පුද්ගලයා තුල ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන වශයෙන් ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම එච්චර ඕනේ නැති දෙයක් ඇත්තට. මේ පිළිගැනීම තියෙන තාක්කල් දුක සකස් වීම සිද්ධ වෙනවා. එතකොට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන වශයෙන් මේ ලෝකේ පිළි අරගෙන හිටියට කමක් නැහැ. අපි ඔක්කොම අත්වැල් බැඳගෙන මෙයා තමයි මගේ හැමදාම දරුවා. ඒ කියන්නේ ඉපදෙන මැරෙන සංසාරේ කවදා හරි නිවන් දකින්න තාක්කල් ඔයා තමයි මගේ දරුවා. මම තමයි ඔයාගේ අම්මා. මම තමයි ඔයාගේ මහත්තයා. මම තමයි ඔයාගේ බිරිඳ. එහෙම කියලා මේ ලෝකේ ස්ථාවරත්වයක් තියෙනවා නම් අපි මේ වෙනුවෙන් ගොඩක් කැප වෙන්න ඕන. මොකද අපි අත්වැල් බැඳගෙන යන්න වෙන්නේ. නමුත් මෙහි ඔබට අම්මා වුණාට, ඔබට තාත්තා වුණාට ඒක මේ උපතේ සිට මරණය දක්වා සංසිද්ධියට සම්බන්ධ වුණාට යාට වෙනම කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ඔක්කොටම වෙන වෙන පරිච්ඡේද තියෙනවා. ඒ වෙන වෙන කතාත් එක්ක ගැළපි යනකොට මේ ජීවිතේ අම්මා වුණා කියලා ඒ මාතෘත්වයේ සසර පුරාවට මුණ ගැහෙන්නේ නැහැ. සසර පුරාවට මුණ ගැහෙන ස්වභාවය තියෙනවා. නමුත් ඒවා ඉතා ගැඹුරු තත්ත්වයක්. ඒ කියන්නේ අර පුරාණ හේතුඵලවල අන්තර් සම්බන්ධතාවයේ පදනම් කරගෙන ආධ්‍යාත්මිකව ඇතිවෙච්ච ඇතැම් සමහර බැඳීම් පදනම් කරගෙන බොහෝ කාලයක් අපි එකට මුණ ගැහෙනවා.
බොහෝ කාලයක් අපි මුණ ගැහෙනවා. නමුත් අපිට මුණ ගැහිච්ච සංසිද්ධිය පදනම් කරගෙන මේ ඉෂ්ටකාන්ත මනාප ප්‍රිය වඩවනා මම කියන එක හොඳට තේරුම් ගන්න බලන්න. ආය ඇහෙනකොට තවත් තේරෙයි ඉෂ්ටකාන්ත මනාප ප්‍රිය වඩවන ආකාරයෙන් මේ ලෝකේ අපි තුරුල් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ තුරුල් කරගෙන හිටියට වැඩක් නැහැ. ඒ පවතින ලෝකයේ පොඩි දෙයකින් කන පිට හැරෙන්න පුළුවන්. දැන් මම දැක්ක පහුගිය කාලේ අර හසලක පැත්තේ ඔය අපේ ගම් පැත්තට සම්බන්ධයි. ඉතින් එහි අර අලියෙක් ගහලා අයියා මැරෙනවා. ඊට පස්සේ එයාගේ දානි දවසේ එයාගේ නංගි මැරෙනවා. අලියා පොළවේ ගහලා. එතකොට දැන් ඒ අම්මා ඊට සතියකට කලින් කවදාවත් එහෙම තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ දරුවා, මගේ දුව, මගේ පුතා කියලා ලොකුවට තුරුල් කරගෙන හිටියා. මම දැක්ක පොළවේ හැපි හැපි කෑ ගහනවා. එතකොට එයාගේ ලෝකේ සතියක් ඇතුළත විශාල කඩාවැටීමක් ඇති වුණා. ඒක එයා බලාපොරොත්තු වෙච්ච තත්ත්වෙ නෙමෙයි. එහෙනම් මේ ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය වඩවනවා කියලා එළිය ලෝකෙ පිළිගත්තට වැඩක් නැහැ. ඒක මගේ වසඟේ නෑ. ඒතර මගේ වසඟේ නැති ස්වභාවය පිළිබඳව පුද්ගලයා තුළ අවදිකමක් හදන්න තමයි බුදුදහම උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ සදාතනික රිද්මය තේරුම් කරලා ලෝකේ ඉතා සනීපෙට ඉස්සරහට යන්න උදව් කරනවා. ඒ කියන්නේ බුදුදහම හුරු කළා කියලා කාටවත් ජීවිතේ පහ වෙන්නේ නැහැ. බුදුදහමත් එක්ක ඉන්නකොට ඊටාම සාර්ථකව ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. මොකද මොන බාධකයාවත් එයා දන්නවා මැදින් හිට ගන්න ඕන විදිය ගැන. ඒ නිසා ලෝකේ ඉෂ්ඨාකම්තා මනාපා පියරූපා කාමෝපසංහිතා රජනී ආදි වශයෙන් පිළිගන්නේ ඊටා නුසුදුසු තත්වයක්. එයා නුසුදුසු ඒ කියන්නේ එහෙම පිළිගන්නේ ඇයි? අපි ඒක හොයන්න ඕන. එහෙම පිළිගන්නේ එයාට ලෝකේ වටිනාකම් පේනකම්. ඒ කියන්නේ එළියේ වටිනාකම් පේනකොට වටිනා දේවල් එක්කනේ අපේ හිත බැඳෙන්නේ. ලෝකේ වටිනාකමක් නැත්තම් අපේ හිත කවදාවත් බැඳෙන්නේ නැහැ. බලන්නකො ඔබට වටින්නේ නැති දේවල් හම්බ වුණාට ඔබේ හිත බැඳිලා තියෙනවද කවදාවත්? ඒවා එතනම අතහැරිලා යනවා. දැන් උදාහරණයක් විදිහට පාරේ එනකොට කීයක් දේවල් අපිට පේනවද? ඇසක් තියෙනවා නම්, එළිය රූපක් තියෙනවා නම්, Tamanගේ මානසිකාරයත් ඇස පැත්තේ තියෙනවා නම්, ඒ කියන්නේ ඇස පැත්තේ මානසිකාරයක් තියෙනවා. එළිය බලාගෙන යනවා. ඉතින් මානසිකාරේ මනස පැත්තේ තිබ්බොත් ඇස් තිබ්බත් රූප තිබ්බත් පේන්නේ නැහැ නේ. ඒක ඉතින් ඕන වාහනේ යන ගමන් එළිය බලාගෙන එළිය පැත්තේ ඇහැ තියෙන්නේ. නමුත් ඉතින් කල්පනාවෙන් එයාට එන්න පුළුවන් බර කල්පනාවක. එතකොට එයාට ඇස පැත්තේ මානසිකාරය නැති නිසා එයා තුල සංවේදනා හටගන්නේ නැහැ. හැබැයි ඇසක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් ඇස ඔස්සේ පහළ වෙන හිතකුත් තියෙනවා නම් හිත පහළ වෙන්න ඕන. ඒකට අපි චක්කු විඥානය කියලා කියනවා. ඒක පහළ වුණාට පස්සේ රූප පේන මට්ටම එනවා. ඒ පේන මට්ටම තුල වටිනාකම හිටියොත් ඒවා මනසේ රැඳෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝකේ මිනිසුන්ට වටිනාකම පෙනුනොත් තමයි එළියේ අත්දකින්න ලෝකයේ තුල වටිනාකම පෙනුනොත් තමයි ඒවා පිළිබඳ අපිට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. වටිනාකමක් පෙනුනේ නැත්නම් අපිට ලෝකේ අතහැරෙනවා. රහතන් වහන්සේගේ ස්වභාවය ඒක තමයි. දැන් රහත් වුණාට පස්සේ රහතන් වහන්සේගේ චින්තනීය පැහැදිලි කරද්දී කියනවා මේ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැක්කාම දැක්කා කියන තැනම අතහැරිලා යනවා. සුතේ සුතමත්තම් භවිස්සති. ඇහුවාම ඇහුවා කියන තැනම අතහැරිලා යනවා. මුතේ මුතමත්තම් භවිස්සති. දැනුණාම දැනුණා කියන තැනම අතහැරිලා යනවා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. විඥානේ. ඒ කියන්නේ දැනුණාම සිතුණාම සිතිච්ච තැනම අතහැරිලා යනවා. ඒ කියන්නේ අතහැරින්නේ ඇයි? අතහැරින වටිනාකමක් පේන්නේ නැති නිසා. දැන් අපිට සමහර ඒවා ගැන වටිනාකමක් පේනවා, සමහර ඒවා ගැන වටිනාකමක් පේන්නේ නැහැ. දැන් පාරේ යනකොට දැන් මහා පාරේ යනකොට පාරායිනේ තියෙනවා මේ වැටවල්, තාප්ප තියෙනවා. එතකොට ඒ තාප්පේ දැක්කට අපිට ඒ තාප්පේ දැක්ක කියලා වටිනාකමක් හිටින්නේ නැහැ. ඒ නිසා ඒ තාප්පය අපිට එතනම අතහැරිලා යනවා. ඒ කියන්නේ දැන් වටිනාකමක් පේන්නේ නැති වුණාට පස්සේ දැන් අපි ඇවිදගෙන යනකොට මේ පොළොවේ එක එක ඒවා පෑගෙනවා. පෑගුණාම අපිට ඒක එතනම අතහැරිලා යනවා. ඒවා තුල රාගයක්වත්, දේශයක්වත්, මෝහයක්වත් අපිට ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැති නිසා අපිට ඒවා අතහැරිලා යනවා. දැන් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි අත්දකින්න ලෝකෙම අතහැරිලා යනවා. ඇයි? ලෝකෙම කොහෙවත් වටිනාකමක් පේන්නේ නැහැ. මේ එකකවත් වටිනාකමක් පේන්නේ නැහැ. ඒ වටිනාකමක් පේන්නේ නැති මට්ටමට චින්තන රටාව හදාගන්න ක්‍රමය තමයි ඔය සීල, සමාධි, ප්‍රඥා කියලා ක්‍රමයකට කියලා දෙන්නේ. ඒකට කලින් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා, එතකොට මේ අයට මේක තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. ඒ ශ්‍රාවකයා විසින් පටිච්ච සමුප්පන්න විමසීමකට එකතු වෙනවා. ඒක තමයි අපේ ගැඹුරු කතාව. මේ බඳු කතාවක් ලෝකේ කිසිම ආගමික මතවාදයකට නැහැ. ලෝකේ බටහිර දර්ශන වලටත් නැහැ. ලෝකේ දර්ශන තියෙනවා.
ලෝකෙ ගොඩාක් දර්ශනවාද තියෙනවා. එතකොට මේ දර්ශනවාද එක්කවත් මේ බුදුරජාණන්සේගේ කියවීම තරම් ප්‍රශස්ත එකක් නැහැ. මොකද මේ දර්ශනවාද ගැන මම ඉගෙනගෙන තියෙනවා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ එක දර්ශනවාද ගැන ඉගෙන ගත්තට එතකොට මේ දර්ශනවාදයේ බටහිර දර්ශනේ උගන්වනකොට ඒ බටහිර දර්ශනේ උගන්වන මහාචාර්යවරයා ඇවිල්ලා උගන්වද්දී එයා උගන්වන දර්ශනයේ ඇස්සේ බුදුරජාණන්සේගේ ධර්මයේ ඇස්සෙන් පේන ඊට වඩා වැඩි කැඹුරක් පේනවා. දැන් බුදුදහම දාන්න කෙනෙකුට දැන් උදාහරණයක් විදිහට ලෝකයේ තියෙනවා සාන්දෘෂ්ටිකවාදය කියලා. සාන්දෘෂ්ටික. එතකොට සාන්දෘෂ්ටිකවාදයේ එයා උගන්වනවා. එයා ඒ සමහරට සාන්දෘෂ්ටිකවාදයේ උගන්වන්නේ බටහිර දර්ශනය පිළිබඳ ප්‍රකට මහාචාර්යවරයෙක්. නමුත් එයා උගන්වන සාන්දෘෂ්ටිකවාදයට වඩා බුදුදහමේ සම්දිට්ඨික කියන ගුණය ඇස්සේ තියෙන පළල් දැක්ම දිහා බැලුවට පස්සේ මේ බටහිර දර්ශකයෝ කොතනද ඉන්නේ කියලා හිතෙනවා. දැන් ලෝකයේ අනුභූතිවාදයේ තියෙනවා. අනුභූතිවාදයේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත තමයි අනුභූතිවාදී දැනුම පදනම් වෙන්නේ. බුදුදහමේ ආනුභූතික ප්‍රවණතාවය දිහා බැලුවට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ අනුභූතිය කිව්වේ ඇහැට පේන එක විතරක් නෙමෙයි. දැන් ලෝකේ අනුභූතිය කියන්නේ ඇහැට පේන ලෝකේ පිළිගන්නවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය විතරයි පිළිගන්නේ අනුභූතිය මත. ඉන්ද්‍රිය ගෝචරයි නම් ඒ ටික පිළිගන්නවා. එච්චරයි. ඉන්ද්‍රිය අත්දැකීමෙන් එහා පැත්තේ දේවල් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒකට අනුභූතිය කියනවා. එතකොට ඉන්ද්‍රිය අත්දැකීම මත තමයි කියන්නේ බටහිර දර්ශනත් කියන්නේ බටහිර විද්‍යාව පවා ආනුභූතික ප්‍රවණතාවයක් තියෙන අනුභූතිවාදී ප්‍රවණතාවයක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය අත්දැකීම මත තමයි පිළිගන්නේ. ඒ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමන ක්‍රියාවලිය ඔක්කොම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත පිළිගන්නවා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තියෙන මහණෙනි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙනකම් පිළිගන්න එපා කියලා. ඒතර බුදුහාරුන්ගේ පරණයි ඊට වඩා. උන්වහන්සේ කියනවා මහණෙනි තමා තුළ අවබෝධයේ දර්ශනීය වෙන තාක්කල් ඕනෑවට වඩා පිළිගන්න යන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි මේ ආශ්‍රව ක්ෂය වීම කියන එක තියෙන්නේ දන්නා කෙනාගේ දකින්න කෙනාගේ. ඥානතෝ පස්සතෝ ඥානතෝ අහම් භික්ක. ඒතකොට ඥානතෝ කියන්නේ දැනගන්නවා, පස්සතෝ කියන්නේ දැක ගන්නවා කියන එක. මේ දෙකම තිබ්බොත් තමයි මහණෙනි ආශ්‍රව ක්ෂය වෙන්නේ. ඒතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ ඉන්ද්‍රිය සීමාව අභිබවා ගියපු අතීන්ද්‍රිය ඥානයකුත් උපදවා ගන්න. ඒ කියන්නේ ඉන්ද්‍රිය ඥාන දැන් බුදුරජාණන් වහන්සේට ඇස අභිබවා ගියපු දිබ්බ චක්කු කියලා එක්කුත් උපදවා ගන්න පුළුවන්. ඒක හිත වැඩිම මත මතුවෙන තත්ත්වයක්. ඒක ලෝකෙට ගෝචර නැහැ. දිබ්බ සෝත කියලා තත්ත්වයක් තියෙනවා. මේ කණෙන් ඇහැ ගන්නවට වඩා හිත දියුණු කරපු කෙනෙකුට විනිවිද යන ආකාරයට මේ ලෝක ධාතුව තුළ පවතින ඇතැම් සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම එහෙම සංවේදනා දැනෙන්න පටන් ගන්නවා හිත පුහුණු කරනකොට. ඊට පස්සේ දැන් සමහර ස්වාමීන් වහන්සේලා පවා වැඩ ඉන්නවා. මේ දැනුත් ඉන්නවා ලංකාවේ වැඩ ඉන්නවා මම දන්න. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ සිත පිළිබඳ යම් කිසි කියවීමක් තියෙන. ඒ කියන්නේ මට හිම හම්බෙලා තියෙනවා. මට මේ ඒ කියන්නේ හැබැයි එහෙම අනවශ්‍ය විදියට ඒ හිතට බලපෑම් කරන්නේ. ඒ කියන්නේ මට හම්බෙලා තියෙනවා. ඒක ඔබ පිළිගත්තත් එකයි නැතත් එකයි. මට හම්බෙලා තියෙනවා මේ දැන් හැබැයි ඒක එහෙම දිනු කරපු එහෙම යම් කුසලතාවයක් තියෙන ස්වාමීන් වහන්සේලා ඒක ලෝකෙට ඕනෑවට වඩා ප්‍රකට කරන්නේත් නැහැ. ඒක අනවශ්‍ය භාවිතයකුත් නැහැ. මොකද අනවශ්‍ය භාවිතයකට ගියොත් ඒක ආජීවයට හොඳ නැහැ. දැන් මම දන්නේ කු ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ අපව මුණ ගැහෙන්න ආවට පස්සේ සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ Wi-Fi router එක password එකක් කියලා. ඒක ඒ ස්වාමීන් වහන්සේ අහනවා මේ ස්වාමීනි පුළුවන් ද පොඩ්ඩක් මට මේක ගන්න කියලා අහනවා. ඒක මම මේ අත්දැකපු දේවල් කියන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට අපි හිතමු ඒක අකුරු දෙකක් තුනක් කියනකොට ඊටු ටිකේ ස්වාමීන් වහන්සේ මේ ටික නේද කියලා කියනවා. ඒක මට අත්දැකීම් තියෙනවා එහෙම. එතකොට මම අංක දෙකක් තුනක් විතර කියනකොට ඒ අම්දුරු ඊටු ටික කියනවා මේ ටික නේද හරි නේද කියලා කියනවා. ඒ කියන්නේ ඒ දැනුත් ඉන්නවා අතීන්ද්‍රිය ඥානෙ දිනුක. ඒ කියන්නේ මම අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ මගේ දුරකථන අංකේ භාගයක් කියනකොට මේ ටික නේද කියලා කියන්න පුළුවන් විදිහේ කුසලතා තියෙන අය වෙච්චර වැදගත් දේවල් නෙමෙයි. එතකොට ඒ කියන්නේ එහෙනම් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ඉස්සල්ලා ඔක්කොම අහගන්න බැරි ඔක්කොම ඉතින් අහන්න ඕනේ නෑනේ ඔක්කොම දන්නවනම් පුළුවන් ඔක්කොම කරන්න. එහෙම කරන්නෙත් නෑ. ඒ කරන්නේ නැත්නම් යාගේ ආජීවයට ඒක හොඳ නෑ. දැන් පරචිත්ත විඥානන ඥානෙ බුදුරජාණන් මේ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට තිබ්බොත් එයා මේ අනුන්ගේ සිත් දිහා බලන්නේ ඒක මොනතරම් නරක වැඩක්ද? වෙනත් කෙනෙක්ගේ හිත දිහා බලන එක. ඒක මගේ ආජීවයට කොච්චර කැළලක්ද ඒක? මිනිසුන්ගේ හිත දිහා බලන එක. එහෙම අර හිත දියුණු කළා කියලා ඒක අවභාවිතයකට යන්නේ. ඒක අනවශ්‍ය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ යම් වෙලාවක යම් කෙනෙක්ගේ හිත දිහා බලන එක අනවශ්‍ය මැදිහත් වීමක්.
එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට සමහර අය ගිහිද්දී බැලුවේ උන්වහන්සේ මේ ගර්හාවට නෙමෙයි. ඒ කෙනාගේ කෙලෙස් නිරුද්ධ කිරීමට උදව් කරන්න. එබැවින් අපට තේරෙනවා අදත් අතීන්ද්‍රිය ඥානෙ දිනු කරන්න පුළුවන්. ඒක හිත වැඩිම මත ඔය කසින සමාපatti පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන අභිභවයෙන් හොඳට හිත පුහුණු කරාට පස්සේ යම් කෙනෙක් පිළිබඳව යම් අදහසක් කියන්න පුළුවන්. දැන් මට එහෙම හම්බෙලා තියෙනවා. දැන් සමහරවිට අතු ගන්නවා අතු ගගා ඉන්නකොට කියනවා මේ මට අපිට කියලා තියෙනවා මේ ඔය අපි එක එක සානසල් ගොඩාක් ඇසුරු කරලා තියෙනවා. ඔය ශ්‍රීපාද කැලෑවේ ලග්ගල කැලෑවේ වගේ හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා. කියලා තියෙනවා මේ ආශ්මතුනේ අර සෙරෙප්පු දෙක ටිකක් ඇතුළට ගන්න කියනවා. ඔය සෙරෙප්පු ඔය දෙක එළියේ තියන්න එපා කියනවා. එතකොට මේ ඇයි එහෙම කියන්නේ කියලා මම කියනවා මේ අර ආපු කෙනා එච්චර හොඳ නෑ කියනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ එයා දන්නෙත් නෑ. එයා මේ පළවෙනි වතාවට ඇවිල්ලා තියෙන්නේ. බොහොම සමහර හොඳ සද්ගුණවත් වගේ. එතකොට මේ සමහරලාට අපි කියලා තිනවා අනේ එහෙම කියන්න එපා. මිනිසු ගැන එහෙම වැරදි අදහසක් ගන්න එපා කියලා. එතකොට ඒ අතු ගාගෙන යනවා. අන්තිමටම මේ බලාන යද්දි සිරෙප්පු නෑ. ඒ වගේ ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ සමහරට ආගන්තුකව ආපු කෙනෙක්. ඒ වගේ හරිය අත්දැකීම් තියෙනවා අපිට. ඒ කියන්නේ හැබැයි ඒක කියවන ක්‍රම තියෙනවා. ඔය අපේ ශරීරයේ වටේ ඕරා එක කියලා එකක් තියෙනවා. ඒක තමයි මිනිසුන්ගේ ඩේටාබේස් එක තියෙන්නේ. ඒ ඕරා එකේ වර්ණ 6යි තියෙන්නේ. වර්ණ 6යි අපි චරිත 6කට නිබෙදන්නේ රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා චරිත 6කට තමයි අපි බෙදන්නේ. මූලික චරිත ස්වභාවය ඕරා එක ඕරා කැමරාවකුත් දැන් තියෙනවනේ ලෝකේ ඕරාව ඡායාරූපගත කරන්න පුළුවන්. ඒකේ පාට 6යි තියෙන්නේ. දැන් බලන්න බුද්ධ දේශනාවේ චරිත 6කට නිබෙදන්නේ. ඒ ප්‍රධාන චරිත වලට අනුව තමයි වර්ණය තියෙන්නේ. ඒක මූලික බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්කත් ගැලපෙනවා. එතකොට දැන් ඒ ස්වභාවය අනුව දැන් ද්වේෂ චරිතයක් නම් ඒකට අදාළ යම්කිසි වර්ණිත භාවයක් තියෙනවා. වර්ණිත භාවයක් තියෙනවා. එතකොට ඒ වර්ණයත් එක්ක යම්කිසි ප්‍රධාන චරිත වර්ගීකරණයට යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනෙකුට ගැඹුරු විශ්ලේෂණයකට යන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේට පුළුවන් සියුම් විශ්ලේෂණයකටත් යන්න. සාමාන්‍යයෙන් ඕරායක දිහා බලන්න පුළුවන් විදිහ ආධ්‍යාත්මික දියුණුවක් තියෙන කෙනෙකුට පුළුවන් මේ ඕරා ප්‍රධාන යා මෙන්න මේ වගේ කෙනෙක් කියලා අනුමාන කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේට තියෙනවා ආසයානුසේ ඥානය කියලා එකක්. ඒකෙන් ඒ පුද්ගලයාගේ චරිතය මෙහෙමයි, යාගේ හිත තුළ මෙහෙමයි, මේ தত্ত্বය ඇති උනේ සංසාරේ මෙන්න මේ ප්‍රශ්නේ නිසා, මේ ප්‍රශ්නෙට මෙන්න මේ විදියටයි විසඳුම හදන්න ඕන. මේ විසඳුම නැත්තම් එයා තුළ අවබෝධය කරා යන්නේ නැහැ. අවබෝධය වැහිලා තියෙන්නේ මෙතන. ඔය විදිහට ගැඹුරු. ඒ අර මූලික චරිත 6 නෙමෙයි. ඒකිනුත් ඇතුළට ගිහින් සියුම් විශ්ලේෂණයකට යන්න පුළුවන් ආසයානුසේ ඥානයක් තියෙනවා. ඒතර ඔය වගේ ඒකට දැන් මේක සාමාන්‍ය භෞතික විද්‍යාව දන්න මිනිහෙක් ඇහුවොත් මේ හාමුදුරුවෝ මේ විකාර කියවන්නේ කියයි. එයාගේ භෞතික සීමාවනේ. එයාට ඉන්ද්‍රිය සීමාව විතරනේ පේන්නේ. නමුත් අතීන්ද්‍රිය ඥානය කියලා එක හිත වඩන්න පුළුවන්, පුහුණු කරන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ අපට වදාළා. ඒක කාලෙ වැඩි එපා සතියක් හරියට කරගෙන යනකොට Tamanටම තේරෙනවා මීට සතියකට කලින් මං වෙනස්, දැන් මං වෙනස් කියලා. ඒ කියන්නේ බරපතල විදිහට රාගය ඇවිස්සෙන කෙනෙක් ටික කාලයක් යම්කිසි බුදුදහමේ පැහැදිලි කරන ප්‍රමුඛ කර්මස්ථාන තියෙන රාග චරිතයකට අදාළ. එතකොට යාට තේරෙනවා විශාල වශයෙන් මා තුළ අර සුපුරුදු විදියට සිතේ සිතුවිලි වේගය ඇති වෙන්නේ නැහැ කියලා. ඒකටම අවුරුදු ගණන් යන්න ඕනේ නැහැ. එතකොට මේක ඇත්තද නැත්තද කියලා හරි බලන්න සතියක් විතර ඕනනම් කරලා බලන්න පුළුවන් සැකින් හරි. හාමුදුරු කෙනකින් අහගෙන මේක බොරුද කියලා හරි බලන්න එපායි. දැන් මේකට බනින්න හරි පොඩ්ඩක් කරලා බලන්න එපායි. එහෙම කරලා බලන්න පුළුවන්. දැන් එක දිගට හරි බරපතල විදිහට කේන්ති යන කෙනෙක්. එතකොට දැන් සමහර මහත්තුරු අපිට ඇවිල්ලා කියලා දෙනවා මේ අපේ අම්මා මෙච්චර සිල් ගත්තට වැඩක් නැහැ නේ හාමුදුරනේ. හරියට කේන්ති ගන්නවා. එහෙම කියලා කියනවා. නමුත් එතකොට දැන් එයා ඒකේ සීලයෙන් කේන්තිය පාලනය කරන්න අමාරුයි. මොකද කේන්ති කියන්නේ තමන්ගේ හිතේ ඇති වෙන ස්වභාවය. ඒ කියන්නේ මනෝභාවය. ඒකට හිත පුහුණු කරන්න ඕන. ඒ හිත වඩන්න ඕන. එතකොට දැන් මෛත්‍රී සමාධිය වගේ එකක්, මෛත්‍රී චිත්ත විමුක්තිය පිණිස උපකාර කරගන්න මෛත්‍රී සමාධිය වගේ එකක් අඩුම අවුරුදු උදේට නැගිටලා විනාඩි 25කට වගේ වැඩි වෙලාවක් පුහුණු කරගෙන ගියොත් හැමදාම සතියක් විතර කළොත්. එහෙම කරලා මේක ඉතින් දොස් කියන්න හරි කරලා බලන්න මං කියන්නේ. ගොඩක් කාලයක් නෙමෙයි සතියක් විතර කරලා බලන්න මේ දැන් මොකද සතියක් කියන්නේ මහ ලොකු කාලයක් නෙමෙයිනේ. සතියක් උදේ නැගිලා විනාඩි 25කට විතර වැඩි කාලයක් මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කරලා බලන්න. ඒකල සතියෙන් පස්සේ බලන්න කලින් හිටපු මගේ ස්වභාවය කොහොමද දැන් කොහොමද කියලා. වේගෙන් Tamanගේ හිත සංසිඳෙන්නේ. නිකම් මේ ආවට ගියාට නෙමෙයි වේගෙන් සංසිඳිලා යනවා. හැබැයි ඊට පස්සේ ඒක නතර කළොත් එහෙම ඒක ආයෙත් අර කේන්තිය සුපුරුදු විදියට මෙනවා උඩට. ඒක ස්ථාවර නෑ. අර අරහත්ත්වයට පත්වීම දක්වාම ස්ථාවරත්වයක් නෑ.
හැබැයි රහත් මේ දැන් යම් අනාගාමී තත්වයේ තුල ස්ථාවර වුණොත් අනාගාමී කියන ශ්‍රාවක භාවයටපත් වුණොත් එයා තුල කවදාවත් කේන්ති යන්නේ නැති තත්ත්වය ස්ථාවරයි. එයා හිත වැඩුවත් එකයි නැතත් එකයි ස්ථාවරයි. එහෙනම් මේ ස්ථාවරත්වයේ තහවුරු කර ගැනීම දක්වාම අපේ මේ හිත ක්‍රමානුකූලව පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ හිත ටිකක් වඩලා අතහැරියට වැඩක් නැහැ. හැබැයි ටිකක් වඩලා මේ හිත වැඩෙන බව තේරුම් ගන්න පුළුවන්. ටිකක් වඩලා මං කියන්නේ ඒක තේරුම් හැබැයි මේක හරියටම දැනුණාට පස්සේ එයා මේක අතාරින්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට පළවෙනි ධ්‍යානයේ යම් වෙලාවක උපන්නොත් එයා දකිනවා මේ සම්පූර්ණයෙන් නිස්කාමයෙන් උපදින ප්‍රීතියක් එයාට තියෙනවා. ඒ කියන්නේ කාමයන්ගේ දැන් අර ඉස්සෙල්ලා කිව්වේ අපි රූප ශබ්ද රූප ගන්ධ රූප සද්ද රස ගන්ධා පොට්ටබ්බහච මනෝරමා මේ එළිය ලෝකයට ගිහින් මිනිස්සු ආස්වාදේ හොය හොය යද්දී අර Tamanගේ හිත සංසුන් වීම නිසා සමාහිත වීම නිසා හිතේ උපදින ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඒක දැනුණාට පස්සේ ඒක අරකයි මේකයි දෙක සමාන කරන්න බෑ. අර එළියට රූප බලලා අපිට ඇති වෙන්නේ පොඩි උත්තේජනයක්. ලස්සන රූප දැක්කහම පොඩි මනාපකමක්, හිත තුල රාගයක්, කැමැත්තක්, සතුටෙන් පිළිගන්න ගතියක් ඒ රූපය. නිකන් හිතේ එහෙම එකක් එනවනේ. ඒක කවුරුත් උගන්නලා නෙමෙයිනේ ඒක. උගන්නලා නෙමෙයි. ස්වභාවයෙන්ම හිතේ රාග අනුසය තියෙන නිසා රාගයට අදාළ හේතු හැදෙනකොට තමන්ගේ හිතේ රාගය ඇති වෙනවා. රාගය කියන්නේ ඇලීම ඇති වෙනවා. ඒක කවුරුත් උගන්නන්න ඕනේ ඒක. එතකොට ඒ ස්වභාවයේ විඳලා ඉන්නකොට ඒ ස්වභාවයේ විතරක් ආස්වාදයේ දාන්න කෙනෙක් එයා හැමදාමත් හොඳ රූප හොය හොය යනවනේ. ඒ කියන්නේ බාහිරට හිත වික්ෂිප්ත කරගෙන ආස්වාදයක් හොයනවා. හැබැයි කවුරුවත් අපිට උගන්වන්නේ නැහැ හිත සංසුන් කරගෙන උදා කරගන්න ලෝකේ ප්‍රීතියක් සුඛයක් ආස්වාද ජනක බවක් තියෙනවා කියලා. ඒක දැනෙන්න අඩුම පළවෙනි ධ්‍යානියවත් උපදින්න ඕනේ. පළවෙනි ධ්‍යානිය තුල තමයි විතක්ක ਵਿਚාර ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානෙ. එහෙමයි කියන්නේ. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා ඔක තියෙන්නේ. එතකොට උපදිනවා ඇතුලේ හිත පිහිටීම නිසා ප්‍රීතිය. දැන් එළියේ රූපේ හොයන එක මතනේ මේක ඉපදිලා තියෙන්නේ. දැන් අපි දන්නේ මොකද්ද? එළියේ රූපය දැක්කාම හිත තුල රාගයක්, ඡන්දයක්, නන්දියක්, තෘෂ්ණාවක් හිතේ ඇති වෙනවා කියලා අපි ප්‍රත්‍යක්ෂව දන්නවනේ. හැබැයි මේ ප්‍රත්‍යක්ෂව දැනගත්තට ඔබට තවම දැනෙලා නැහැනේ. හිත පුහුණු කිරීම මත හිත තුල උපදිනවා ප්‍රීතියක්, සුඛයක්, ආස්වාද ජනක භාවයක්. එහෙම දන්නේ නැහැනේ අපි. එතකොට දැන් මේ දැනගන්න ඒක ඇති වුණාට පස්සේ අරක අතහැරිලා යනවා. කවදාවත් ආධ්‍යාත්මික ජීවිතය අතහරින්නේ නැහැ. මට හම්බෙලා තියෙනවා හිමාය. අන්තිමටම පිරිහි මේ කකා බිබි නන්නත්තර වෙච්ච චරිත මේ අහම්බෙන් මේ ධර්මයේ හම්බෙලා පොඩ්ඩක් කරලා බලමුකෝ කියලා ඇවිල්ලා මට කතා කරලා අඬ කතා කරන තරුණායි මට හම්බෙලා තියෙනවා. එහෙම මේ අවුරුදු 20 22 23 ළමයි. මට මේ ළඟදී එක්තරා තරුණෙක් හම්බුණා. ඔහු මුගා පිරිහිච්ච කෙනෙක්. පිරිහිලා අන්තිමටම පිරිහිලා. ඒ කියන්නේ ගෙදරින් පව අතහැරලා උඹ අපේ ළමෙක් නෙමෙයි අපිට එපා. ඔහොම ළමයි නම් ඕන්නේ. ගෙදරින් අතහැරලා. එතකොට මේ මං හිතන්නේ කුරුණෑගල පැත්තේ කොහෙද? අතහැරලා. එතකොට මේ තරුණයා අහම්බෙන් තමයි ගෙදරින් අතහැරලා යාටත් අම්මා තාත්තා ගැන විශේෂ අදහසක් නැහැ. එයා ඊට පස්සේ මේ මම හිතන්නේ කොළඹ පැත්තට එනවා රැකියාවට. රැකියාවට ආවට පස්සේ පහුගිය කාලේ දැන් අර එක දිගටම මිනිස්සු හිර වුණානේ එක තැන්වලට. එතකොට විශාල නිවාඩුවක් හම්බුණා. දැන් සමහර වැඩ කරන තැන්වල වැඩ නැහැ. එතකොට මේ තරුණයට යන්න දිහාකුත් නැහැ. දැන් ගෙදර යන්නත් බෑ. ගෙදරත් දැන් කිව්වනේ අම්මා කෙනෙක් දරුවව ඔයා ඕන්නේ මම දරුකමින් අත්හැරියා කියලා කියන්නේ නම් බරපතල වැරදි තියෙන ළමෙක් වෙන්න ඇතිනේ. අවුරුදු 25ක් ඇති. ඊට පස්සේ මට කිව්වා මට මේ වගේ සිද්ධි ගොඩක් තියෙනවා කියන්නේ. එකක් නෙමෙයි විශාල වශයෙන් තියෙනවා. එතකොට අර දැන් එළියට යන්නත් බෑ. යන්න තැනකුත් නැහැ. ඊට පස්සේ බෝඩින් කාමරේ ඉන්න ගමන් දැන් කිසිම දැන් අර ටීවී එක දැම්මත් ටීවී එක කියන්නේ මේ කොවිඩ් වසංගතය ගැන ඕවා මේව ගැන නේ කියන්නේ. ඒතර මොකක්වත් බලන්න නිකම්මට නිකම් මේ පොඩි බණක් වගේ එකක් අහන්න ඕන කියලා නිකන් ওই බණ ටිකක් අහගෙන යනකොට ඊට පස්සේ කොමාරි ටික දැන් මේක ටිකක් පොඩි අමුතු රහක් තියෙනවා ධර්මයේ තුල විශාල යම් ආස්වාද ජනක බවක් තියෙනවා. ඊට පස්සේ මේ තරුණයා මොකද කරන්නේ දිගට බණ අහන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ තරුණයා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ විනෝදාංශයේ විදිහට මං කරන්නේ ධර්මීය අහනික. ඒ කියන්නේ ධර්මීය තුලින් මට හරි ආස්වාද ජනක. ඊට පස්සේ ටිකක් මේ හිත පුහුණු කිරීම ගැන අපි මේ සිත දියුණු කිරීම හිත වඩන්න ඔය වගේ අපි කතා ටිකක් කියනවනේ ධර්මී මේකත් කරලා බලන්න ඕන කියලා ඒ තරුණයා ඒක කරන්න පටන් ගත්තා. වේගෙන් හිත දියුණු වුණා. ඉතින් මේ ළඟදී මට මාව මුණ ගැහින්න ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මට මේ ජීවිතේ ඕනේ නැහැ. මට දැන් මේ ජීවිතේ හිටිය ඇති මං හුඟා ආස්වාදේ වින්ද කෙනෙක්. මම මේ අවුරුදු 25ට මං කරන්න ඕන හැම දෙයක්ම කරලා තියෙනවා. ඒතර ඒ තරුණයා කියපු දේ මම මේ කියන්නේ.
මම ගොඩාක් ආස්වාදයෙන් විඳලා තියෙනවා. එතකොට ඒ තරුණයා කොළඹ ඇවිත් මොකද එයාට කිසිම මේ තහංචියකුත් නැහනේ. ගෙවල් පරිසර වලින් කවුරුවත් හොයන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. උගාවක් මම උත්සාහයෙන් මම මගේ දෙයක් දැන් කරගන්න ඕන කියලා හිතාගෙන මම මුදල් ටිකුත් දැන් එකතු කරගත්තා. එකතු කරගෙන මම දැන් රැකියා කරන තැන වැඩ නැතිනම් මම එකත් වියදම් කරනවා. මට දැන් යම් මුදලකුත් මගේ ළඟ තියෙනවා. මම මේ ඇවිල්ලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. ඒතර මේ ජීවිතය ඇස්සේ ස්වාමීන් වහන්සේ මට දැන් හරි සැහැල්ලුවක් තියෙන එක ධර්මයෙන් උපදින එකක් කියලා මම දන්නවා. කලින් මම ආස්වාදේ හොයාගෙන මේ සාමාන්‍ය තරුණයෙක් කරන දේවල් වලට ගොඩාක් දේවල් කරා. ගොඩාක් මම ස්ත්‍රීන් ඇසුරු කරලා තියෙනවා. ගොඩාක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒතකොට ඒවට මට කවුරුවත් බාධා පැමිණෙන්නේ නැහැ. මම මුදල් හොයාගෙන මට නඩත්තු කරන්න කෙනෙක් නැහැ. මම හරි ආස්වාදේ හොයාගෙන ගියා. හැබැයි දැන් මට තියෙනවා ස්වාමීන් වහන්සේ ඊටාම නිරාමිෂ ප්‍රීතියක්. ඒ කියන්නේ දවස පුරාම පවතින නිරාමිෂ ප්‍රීතියක් තියෙනවා. ඒතකොට ඒක දැනුණාට පස්සේ යා ඒක අත්තරින්නේ නැහැ. මට කිව්වා ස්වාමීන් වහන්සේ මම චිත්ත සමාධියට සමවැදිලා පැය 2:00 එක දිගට මට ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම භාවනාවෙන් වාඩි වුණාම එක දිගට ස්වාමීන් වහන්සේ මං 4 වෙනි ධ්‍යානෙකින් ඉන්නවා. ඒතරේ හොඳ විශාල පළල් දහම් දැනුමක්. ඒක සාමාන්‍ය කෙනෙකුට පිළිහිටන්නේ නැහැ. ඒ තරුණයාට තියෙන දහම් දැනුම. මම 4 වෙනි ධ්‍යානෙන් පැය 2-3 එක දිගට නවතින්න නැතුව මට ඉන්න පුළුවන්. හොඳට මට සමාධිය දැන් වශී වෙලා තියෙන. ඒ තරුණයා හොඳට ධර්මය අහලා දැන් ඒක දන්නවා. දැන් ස්වාමීන් වහන්සේ මට මේ ජීවිතේ ඕනේ මට දැන් අවශ්‍ය සම්පූර්ණ නිවීමේ පැත්තටම ගිහින් ආයේ මෙබඳු දුකකට එන්නේ නැතුව සම්පූර්ණ මට මේ ජීවිතේ හමාර කරන්නයි ඕන. එතකොට ඒකට හරියට උපදේශයක් හම්බ වුණොත් එයා පිරිනිවන් පානවා. සමහරවිට මෙහි කවුරුත් දන්නෙත් නැහැ. මෙහි කවුරුත් දන්නෙත් නැහැ. ওই වනාන්තරවල ඉන්නවා ස්වාමීන් වහන්සේලා. එහෙම පිරිනිවන් පානවා. එතකොට මේ මාර්ගඵලලාභීන් විදියට උන්වහන්සේලාගේ ජීවිතේ විවෘත වෙලා අවබෝධය කරා යනවා. එහෙමයි නැහැ කියන්න බෑයි. එහෙමයි නැහැ කියනවා නම් ඒක බුද්ධ වචනයට විරුද්ධයි. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ගඵලලාභීන් හිස් වෙන්නේ නැහැ කිව්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තාක්ක. මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තාක් කාලයක්ද තියෙන්නේ ඒ තාක් කාලයක් මගඵලලාභීන් හිස් වෙන්නේ නැහැ කිව්වා. අන්තිමට පිරිනිවන් මංචකයේදී ওই කතාව කිව්වේ. අර සුභද්‍ර කියන භික්ෂුවට. සුභද්‍රට කිව්වා සුභද්‍ර මේ ලෝකේ යම් තාක් කාලයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවද? ඒ තාක් කාලයක් සුභද්‍ර මාර්ගඵලලාභීන් හිස් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් මේ කාලේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැද්ද? තියෙනවා. හිත දියුණු කරන දක්ෂ ශ්‍රාවකයෙකුට අවබෝධය කරා යන්න පුළුවන්. දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න. ඒ දක්ෂතාවය තියෙනවා. දක්ෂ කියන්නේ මේ උගත්කම නෙමෙයි. බුද්ධිමත්කම නෙමෙයි. මේ සම්පූර්ණ පටිච්ච සමුප්පන්න කුසලතාවයේ තියෙන්න ඕන. දැන් සමහර ගොඩාක් උගත් අය ඉන්නවා පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ. සමහරට බොහොම නූගත් අය ඉන්නවා මේ උගත්යයි සම්මත නැහැ ඒගොල්ලෝ. ලෝකේ උගත්කම් නැහැ. නමුත් මේ සංස්කාර සකස් වෙන්නේ කොහොමද කියනකොට එයා දන්නවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියනකොට එයා දන්නවා අවිද්‍යාව මෙන්න මෙහෙම නේද සකස් වෙන්නේ කියලා. නාම රූප පරයය ගැන කියනකොට දන්නවා මේ වේදනාව ඇති වෙන්නේ මෙහෙම, සංඥාව ඇති වෙන්නේ මෙහෙම, චේතනාව පහළ වෙන්නේ මෙහෙම, ඊට පස්සේ ස්පර්ශය සිද්ධ වෙන්නේ මෙහෙම, මනසිකාරය ඇති වෙන්නේ මෙතනදී, මේ රූපස්කන්ධය කියන්නේ මෙය, වේදනාස්කන්ධය කියන්නේ මෙය, තමා තුළ ඇති වෙන සංඥාස්කන්ධය කියන්නේ මේක, තමන් තුළ ගොඩනගෙන සංස්කාරස්කන්ධය කියන්නේ මේක, තමා තුළ ඇති වෙන විඥානය මේක කියලා හරි ලස්සනට එයාට මේ ධර්මයේ පිළිබඳ ගැඹුරු විමසීමක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ අපිව විමසා ගන්න එකයි. ඒ කියන්නේ අපි හැම වෙලාවකම විමසන්නේ බාහිරට හිත වික්ෂිප්ත කරගෙන ඒවා ඔස්සේ ආස්වාදයක් හොයනවා. ඒක අතහැරලා දාලා තමන්ව කියවන්න පටන් ගන්න. තමන්ගේ ඇතුළ දිහා බලන්න. එතකොට තමන් තුළ අවබෝධය හදා ගන්න පුළුවන්. මොකද තමන්ගේ ඇතිවෙන ක්‍රියාවලිය හඳුනා ගන්න තමයි පටිච්ච සමුප්පාදය කියලා එකක් වදාළේ. එතකොට පටිච්ච සමුප්පාදය කියන එක පින්වත්නි හරීම ගැඹුරු එකක්. ඒ පටිච්චසමුප්පාදයේ පිළිබඳ හොඳට බණ අහන්න. නිකන් බණ අහන්න. මොකද මේ දැන් අපිට තේරෙනවා මේක හොඳට ඉගෙනගෙන මේ සමහර අය අපිට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපිට මේ වැඩපිළිවෙල කරගන්න හරි උවමනාවක් තියෙනවා. අපිට උදව් කරන්න කියලා. මුලින් හොඳට ධර්මය ඉගෙන ගන්න. හොඳට බණ අහලා ධර්මය හොඳට ඉගෙන ගන්න. ඇයි මූලිකම වශයෙන් අපි ගොඩනගා ගන්න උන අනුමාන ඥානය. අනුමාන ඥානය. ලෝකේ තියෙනවා අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා එකක්. අනුමානය සහ ප්‍රත්‍යක්ෂය මුලින්ම ගොඩනගා ගන්න. ඒ කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම ඥානයේ සීමා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඥානයේ සීමා. ඥානයේ සීමා තමයි බුද්ධ දේශනාව කියන්නේ පරිජානාති, විජානාති, පජානාති කියන මේ ඥානයේ එක සීමා. එතකොට ලෝකයේ කතා කරන බුදුරජාණන් වහන්සේගේ දේශන අතර මේවා පෝෂණය වුණේ බුද්ධ ආගමේ.
මේ බටහිර ලෝකෙට මේ අනුමානය සහ ප්‍රත්‍යක්ෂය පිළිබඳ ප්‍රශස්ත කියවීමක් නැහැ. පෙරදිග දර්ශන, පෙරදිග බෞද්ධ ඉගැන්වීම් වලින් තමයි බොහෝ කාරණා එකතු කරගෙන තියෙන්නේ. ලෝකෙ තියෙනවා අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා එකක්. ඒ කියන්නේ මුලින්ම අනුමාන ඥානයක් ගොඩනගා ගන්නවා. ඒ අනුමාන ඥානෙ ගොඩනගෙන මේ ධර්මය අහලා මෙහෙම වුණාම මෙහෙමයි, මෙහෙම වුණාම මෙහෙමයි කියලා කතාව දාන්නවා. අනුමානෙට දාන්නවා. එතකොට මේ අනුමාන ඥානය හැබැයි ලෝකේ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ වශයෙන් පිළිගන්න හොඳ නැහැ. මොකද ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. අනුමාන ඥානයක් ගොඩනගා ගන්නවා. එතකොට මේ අනුමාන ඥානය ගොඩනගාගෙන තමයි ප්‍රත්‍යක්ෂ ගවේෂණයේ පැත්තට එකතු වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකයේ අනුමාන කරන දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මරණින් පස්සේ. ඒ කියන්නේ ලෝකේ අනුමාන කරනවා ඔයා මෙහෙම හිටියොත් ඔයා දෙවියෝ අතරට යනවා. ඉතින් දෙවියෝ අතරට යනවා කියන එක කවද්ද වෙන්නේ? මරුණාට පස්සේ. ඒව වැඩි පිළිගන්න යන්න එපා. මොකද මරණින් පස්සේ ඒව වැඩි පිළිගන්න යන්න එපා. මොකද ප්‍රත්‍යක්ෂේ මට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැත්නම් මම මොකටද ඒක පිළිගන්නේ? ඒතර කෙනෙක් අහන්න බලලා ඒතර ඔබ වහන්සේලාගේ නිවන ඒක මරණින් එහා පැත්ත එකක් නෙමෙයි. ඒ මිනිසු ගහනවා තමයි මරණ දැන්වීම වල නිවන් සැප ලැබේවා කියලා. ඒ මිනිසු මෝඩකමට කරන වැඩක් නේක. ඒ මිනිසුන්ගේ තියෙන මේ සංස්කෘතික ධාරාවේ වටිනාකම් එක ඒ මිනිසු කරන්නේ. නමුත් නිවන කියන්නේ ඒක නෙමෙයි. නිවන කියන්නේ මේ මොහොත තුළ ඉද දිට්ඨ සුතමුත විඤ්ඤාතේසු අහන දකින දැනෙන හිතන ලෝකයේ තුල ප්‍රිය භාවයේ මధుර භාවයේ දුරු වීමෙන් පිය රූපං සාත රූපං ප්‍රිය භාවයේ මధుර භාවයේ දුරු වෙලා එත්තේසා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති ඉද දිට්ඨ සුතමුත ලෝකයේ තුල අහන දකින දැනෙන හිතන ලෝකයේ තුල ප්‍රිය මధుර භාවයේ දුරු වීමෙන් තණ්හාව ඇති වෙන්නේ නැත්නම් ඒ ලෝකයේ කෙරෙහි තණ්හාව ඇති වෙන්නේ නැත්නම් නිවිස්සමාන නිවිස්සති. එතකොට තණ්හාව ඇති වෙන්නේ නැත්නම් ඉද දිට්ඨ සුතමුත විඤ්ඤාතේසු චන්දරාග විනෝදනං ප්‍රිය භාවයේ මధుර භාවයේ දුර වෙලා මේ ලෝකේ දකින්නකොට ලෝකේ ඇහෙනකොට ලෝකේ ගැන හිතෙනකොට ලෝකේ ගැන සංවේදී වෙනකොට ඒ පුද්ගලයා තුල ඡන්දයයි රාගයයි උපදින්නේ නැහැ. ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. රාගය කියන්නේ ඇලීම. කැමැත්තයි ඇලීමයි දෙක හිත තුල හටගන්නේ කොයිතර රූප බැලුවා. චන්දරාග විනෝදනං ඒකට කියනවා නිබ්බාන පද මච්චුතං. ඒක ස්ථාවර වීමට කියන නිර්වාණය. ඒතකොට නිර්වාණය කියලා කියන්නේ මේ අද්දකීම් පරාසය තුල මතුවෙන තත්වයක් මිසක් මේ මරණින් එහා පැත්තේ හම්බෙන එකක් නෙමෙයි. ඒක මෛත්‍රී බුදුහාමුදුරුවෝ කාලේ හම්බෙන එකකුත් නෙමෙයි. එතකොට හැබැයි මේ ඉද දිට්ඨ සුතමුත විඤ්ඤාතේසු අහන දකින දැනෙන හිතෙන අද්දකීම්. ඔච්චරයි තියෙන්නේ ලෝකයේ අද්දකීම්. අහනවට වඩා පේනවට වඩා දැනෙනවට වඩා හිතෙනවට වඩා ලෝකේ කොහෙද සංවේදනා කලන්නේ? ලෝකේ කොහෙන්වත් ඉන්නේ නැහැ නේ මානව සංවේදනා. ඔන්න ඔය ලෝකයේ කෙරෙහි චන්දරාගයේ මෙහි ජීවත් වෙලා ඉන්න කාලෙම දුරුන්. දැන් අපිට චන්දරාගය ඇති වෙනවනේ. ඒක ඇති වෙන්නේ නැති විදියට යම් දවසක චිත්තසංතානය තුළ ස්ථාවරත්වයක් එනවා. ස්ථාවරත්වයක් ආවට පස්සේ ඒකට කියනවා නිබ්බාන පද මච්චුතං. ඒ ස්වභාවයට කියන්නේ නිර්වාණය කියලා. ඒතර ඒක ස්ථාවර වීම පිණිස අවශ්‍ය විධික්‍රම වැඩපිළිවෙල ක්‍රියාමාර්ග රීතිය මොකක්ද නීතිය මොකක්ද විධිවිධාන මොකක්ද න්‍යායාත්මක පදනම මොකක්ද භාවිතය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ ස්වභාවයේ මතුවෙන්නේ එයා කාගින්වත් ළඟට ගිහින් ආන්න ඕනේ. දැන් මම මෙච්චර කල් කළා. දැන් මම මොකද්ද මගේ தත්ත්වය? අහන්න ඕනේ. ඇයි? එයාටම පුළුවන් මගේ අවබෝධය කොහොම එකක්ද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. එච්චරයි. දේ කාල ක්‍රමයක් තිබ්බා. සමහර අය කියලා තියෙනවා මේ ද්වාදස ඒ කියන්නේ සම්පූර්ණයෙන් අවුරුදු 12ක් සමහර ආගමික කණ්ඩායම් ඉදලා තියෙනවා. අවුරුදු 12ක් එක දිගට ඔයා ධර්මයේ ඔයා අපි ඉන්න ක්‍රමයට හිටියොත් එහෙම ඒ අවුරුදු 12ක් හිටියට පස්සේ සම්පූර්ණයෙන් අවබෝධය තහවුරු වෙනවා කියලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ බැලුවා අවුරුදු 12ක් කොහොම හරි එක දිගට ඒගොල්ලන්ගේ ක්‍රමයේ ඉන්න. එතකොට අවුරුදු 12ක් කල්ලිකුත් වුණාම මේ කල්ලිකුත් වෙච්ච කෙනා යා කියලා කියනවා. ඒ කියන්නේ අවබෝධය දැන් එයා තුළ තහවුරුයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය හිම එකක් නෙමෙයි. අවුරුදු 12ක් ඉඳලා කල්ලිකුත් වෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අදාළ ධර්මයේ තුළ මේ මොහොත තුළ එකතු වුණොත්, ඒ මොහොත තුළ එයා තුළ යම්කිසි සංසිඳීමක් ඇති වුණොත් එයාගේ අවබෝධය මේ මොහොත තුළ ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට දැන් මේ ලෝකයේ තියෙනවා අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා දෙයක්. අනුමාන ඥානෙ ගොඩ නැගෙන හොඳට බනහන්න ඕන. කෙනෙක් කියන්න පුළුවන් ඔච්චර බනහන්නේයි. මොකද හැම වෙලාවෙම ඒ අනුමාන ඥානෙ ගොඩ නගා ගන්න එපාය. එතකොට අනුමාන ඥානෙ හැබැයි බොහොම මැදහත්ව අහන්න ඕන. මේකමයි සත්‍ය, මේකමයි ශ්‍රේෂ්ඨ කියලා අහන්න එපා. බුද්ධ දේශනාවත් අහන්න එපා එහෙම. බුද්ධ දේශනාව ගැනවත් එහෙම අදහසක් ගන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ අපිට විමාංශක සූත්‍රයේදී මතක් කළා මේ නුඹලා මං ගැනද ප්‍රශ්න කළ යුතුයි.
මගේ අවබෝධය ගැනද ප්‍රශ්න කළ යුතුයි පිරිනිවන් මංචකයේදී වදාලා. නුඹලාට මම ගැන හරි ධර්මයේ ගැන හරි සංඝයා ගැන හරි මාර්ගය ගැන හරි ප්‍රතිපදාව ගැන හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා මගෙන් අහන්න දැන්. නැත්නම් පස්සේ දුක් වෙන්න එපා මේ මම පිරිනිවන් පෑවා කියලා. දැන් බලන්න පිරිනිවන් මංචකයේ උන්වහන්සේ සැතපීලා ඉඳලා කියනවා මම ගැන හරි ධර්මයේ ගැන හරි සංඝයා ගැන හරි මාර්ගය ගැන හරි ප්‍රතිපත්තිය ගැන හරි මොනවා හරි දැන් ප්‍රශ්න තියෙනවා නම් අන්තිම වශයෙන් මගෙන් අහන්න. මේ අන්තිම අවස්ථාව. දැන් මේ වෙලාවේ අහන්න නැත්නම් පස්සේ අමාරු වැටෙන්න පුළුවන් මොකද අපිට අහගන්න බැරි වුණා කියලා. එහෙම අහන්න එපා කියනවා. දැන් අහගන්න කියනවා. මේ දැන් මෙහෙම ලෝකේ කවුද එහෙම කියන්නේ? Tamanගේ අවසාන වෙලාවේ. ඒ කියන්නේ Tamanගේ අන්තිම අවස්ථාවේ අන්තිම වෙලාවේ කවුද එහෙම කියන්නේ? එහෙම ඇහුවත් කියයි මේ මම මේ අමාරුවෙන් ඉන්නවා. ඔයා ඔයාගේ වැඩක් බලාගන්න මේ වෙලාවේ වහනවද කියලා කියයි. නමුත් අපේ බුදුරජාණන්සේ බලන්න උනා සාරුවඥයි. උන්වහන්සේ ගැන හොයනකොට තේරෙනවා ඒ විශ්මිත අවබෝධය ආධ්‍යාත්මික භාවනාමය ඥානය සහ සංසාරේ දියුණු කරපු ගුණධර්ම මත ගොඩනැගිච්ච විශාල ආධ්‍යාත්මික ප්‍රවේශයක්. ඒකට කාටවත් අභියෝග කරන්න බෑ. කාටවත් අභියෝග කරන්න බෑ ඒකට. එතකොට දැන් මේ විදියට තමාව ප්‍රශ්න කරන්න කියාපු මහ විශ්මිත ඉගැන්වීමක් තියෙන. එතකොට දැන් අනුමාන ඥානයක් තියෙන්න ඕනේ. ඒක ගොඩනැගෙන හොද්දට ධර්මය අහන්න ඕනේ. එතකොට ධර්මය අහනකොට එයා තුල ආනුමානික ඥානය. ඒකට අපි ධර්මී කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. ඒකට කියනවා පාමොජ්ජේ කියලා කියනවා. ඒ පාමොජ්ජේ කියන්නේ මෙහෙම කළොත් හරියයි වගේ නිකන්. කළොත් හරි වගේ නිකන් පොඩි සතුටක් තියෙනවා. ඉතින් මෙහෙම කරලා බලන්න ඕනනේ කරනවා හරියන්න නම් ඉතින් කළොත් හරියයි. අන්න කළොත් කරලා නැහැ තවම. කළොත් හරි. ඒකට කියන්නේ පාමොජ්ජය. ඒ පාමොජ්ජය ඇති වෙන්නේ සද්ධාවත් එක්ක. සද්ධාව නැත්තම් පාමොජ්ජය ඇති වෙන්නේ නැහැ. මොකද සද්ධාව තිබ්බොතම ධර්මය අහන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන යම් විශ්වාසයක් ඇති වුණොත් නේ අහන්නේ. විශ්වාසයේ තවම තහවුරුම වෙලා නැහැ. මොකද සද්ධා ඉන්ද්‍රිය සම්පූර්ණ වෙන්නේ අරහත්ත්වයේදී. මොකද මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි තහවුරු වෙන්නේ බුදුරජාණන් වහන්සේමයි මේ ලෝකේ පරම සත්‍ය පැහැදිලි කළේ කියලා තමන් තුළ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. අනුමාන ඥාන සද්ධාව නිසා ඒ කියන්නේ දැන් සද්ධාව නිසානේ මේ අයත් මෙතන ඇවිල්ලා මේක වාඩි වෙලා අහන්නේ. මොකද මේ අය තුළ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැනේ අවබෝධය. ප්‍රත්‍යක්ෂ වෙච්චාය ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් මේ බණ අහගෙන ඉන්න අය අතර. නමුත් මේ අනුමානෙට න්යාහනේ. ඒතකොට මේක ඇතිකලේ සද්ධාවනේ බුදුරජාණන් කියන යම් විශ්වාසයක් තියෙනවා. ධර්මය ගැන විශ්වාසයක් තියෙනවා. සංඝයා ගැන විශ්වාසය. ඒ විශ්වාසය ඔබට යම් කිසි උපකාරයක් කරනවා. මේක කරලා බලන්න චුට්ටක් මේක ගැන සංවේදී වෙන්න කියලා. නමුත් තව ඔබට ස්ථාවර පිහිටි සද්ධාාවක් නැහැ. ඒ සද්ධාව සම්පූර්ණ වෙන්නේ අරහත්ත්වයේදී. එහෙනම් රාහත් වෙනකම්ම සද්ධාවේ දුර්වලතා තියෙනවා. එතකොට දැන් අනුමාන ඥානික සද්ධාව නිසා පාමොජ්ජය කියලා එකක් උපදිනවා. තරුණ ප්‍රීතියක්. හරි ඔබ වහන්සේලා කියන එක අපි කරලා බලන්නම් ওই කතාව. මොකද තරුණ ප්‍රීතිය කියන්නේ කාමයෙන් උපදින ප්‍රීතියක් නෙවෙයි. දැන් මේ බණ අහගෙන ඉන්නකොට රාගේ හිතේ නැහැනේ. ද්වේෂයකුත් නැහැ හිතේ. මෝහයත් නැහැ හිතේ. දැන් බලන්න මේ බණ අහගෙන ඉන්න වෙලාව රාග ද්වේෂ මෝහ නැහැ. මේක හරියට ධර්ම සමාධියක් මේක. රාග ද්වේෂ මෝහ ගලන්නෙම නැහැ නේ හිතට. ඒකයි මේ බණහනික වටින්නේ. දැන් ටීවී එක බලාගෙන හිටියනම් මේ පැයේ කීයක් පැති වලින් එක්ක රාගය ඇති වෙනවා එක්ක දේශ කීයක්. දැන් මේ බණහගෙන ඉන්නකොට රාගයක් නැහැ. ද්වේෂ බොහොම සංසුන් හිත. ඉතින් බලන්නකො මේකම කොච්චර දෙයක්ද? වැඩි වෙලාවක් රාග ද්වේෂ මොහ ගලන්නේ නැතුව හිත පවත්ව ගන්න පුළුවන් නම් ඒකම කොච්චර දෙයක්ද? මොකද රාග ද්වේෂ මොහ ගලන්න රාග ද්වේෂ මොහ වලට අනුව තමයි අපි හැසිරීම ඇති වෙන්නේ. නමුත් මේ වෙලාව කොච්චර ඔබ සංසුන්ද බලන්න. එතකොට මේ රාග ද්වේෂ මොහ නොගලන මට්ටමින් ඔබට දැන් මේ කතාව අහගෙන ඉන්නකොට වෙන ඕක ඉතින් කරලත් බැලුවා නම් හොඳයි වගේ එකක් එනවා. ඒ කියන්නේ රාග ද්වේෂ මොහ නොගැලීම මත පොඩි ප්‍රීතියක් හිතේ තියෙනවා. මේක කළොත් හොඳයි වගේ නිකන්. ඒකට පාමොජ්ජය කියලා කියනවා. ඒක නිසා තමයි හිත ප්‍රීතිය උපදින්නේ. ඒතකොට ප්‍රීතිය උපදින ධර්මයේ පුහුණු කරන. ඒ ප්‍රීතිය උපදිනකොට හිත පස්සද්ධිය ඇති වෙනවා. කයත් සංසිඳිලා යනවා ධර්මයට අනුව. කය තුලත් මහා පුදුම සංසිඳීමක් ඇති වෙනවා. එතකොට පස්සද්ධිය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පින්වත්නි සුඛය ඇති වෙනවා. මේ ඇඟටත් දැනෙන්න පටන් ගන්නවා. ධර්මයේ ටිකක් ගැඹුරෙන් ඔය හොඳට ධර්මයේ හුරු කරගෙන යනකොට අහගෙන යනකොට ඇඟට ඒක දැනෙන්න පටන් ගන්නවා. නිකන් රෝමෝද්ගමණය වෙනවා. ඇඟ සිසිල් වෙලා යනවා. පුදුමාකාර සනීපයක් ඇති වෙනවා. මෙබඳු විශ්මිත කියවීමක් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා ඒක දැනෙන්න ටිකක් කල් යනවා. එතකොට මේ ප්‍රීතිය නිසා සුඛය ඇති වෙනවා. සුඛය නිසා සමාධිය ඇති වෙනවා. අන්න හිත වඩන්න පටන් ගන්නවා. එතකොට සමාධිය නිසා යථාභූත ඥානෙ උපදිනවා. අන්න ප්‍රත්‍යක්ෂ ඥානෙ. හිත වැඩිවීමෙන් තමයි ප්‍රත්‍යක්ෂ ඥානෙ උපදින්නේ. එතකොට අනුමාන ඥානෙ. අනුමාන ඥානෙ කියන්නේ ඉතින් අනුමානිකව හදා ගන්නවා. දැන් දුම නගිනවා නම් ගින්නක් තියෙන්න පුළුවන්. හැබැයි ගින්න නැතුවත් දුම නගින්න පුළුවන්. ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. දුම නගිනවා නම් ගින්නක් තියෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා. හැබැයි ඒක සත්‍යම වෙන්නත් පුළුවන්. අසත්‍ය වෙන්නත් පුළුවන්. ඒක 50%ක ප්‍රතිශත සාමාන්‍ය 70% විතර ගින්නක් තියෙන්න පුළුවන්.
හැබැයි ගින්නක් නැතුවත් සමහරට ඈතින් කන්දක දුම තියෙනකොට ඒක ගින්නක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ගින්නක් නිසා දුම නගිනවා කියන එකේ සම්භාවිතාවය වැඩි. අන්න අනුමාන ඥානය. හැබැයි අනුමාන ඥානය නිසා එයා යම් වෙලාවක අමාරුවෙන් ගිහින් ගින්න බව දැනගෙන ඔව් මෙතන ගින්න හටගෙන තියෙනවා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධයට එනවා. ඒ කියන්නේ දැන් මේ කය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයට එනවා. ඒ කියන්නේ මේ රූපය කියන්නේ මම මගේ ආත්මය කියලා සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයක් අපි පවරගෙන ඉන්නවා. නමුත් මේක බෙදලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. බෙදලා පැහැදිලි කරද්දී තේරෙනවා මේකේ පඨවි කොටස් 20ක් තියෙනවා, ආපෝ කොටස් 12ක් තියෙනවා, තේජෝ කොටස් 4ක් තියෙනවා, වායෝ කොටස් 6ක් තියෙනවා. ඊට පස්සේ ආකාශ ධාතුව කියලා මේ ශරීරයේ අවකාශ ධාතුවක් ක්‍රියාත්මක කරන විඥාන ධාතුව තියෙනවා. මේ ධාතු 6ක් තියෙන කියලා 6කට බෙදලා පෙන්නනවා. මේ 6 එකතු වුණාම සත්වයක්, පුද්ගලයෙක්, ගැහැණියක්, පිරිමියෙක්, අම්මා, තාත්තා, දුව, පුතා කියලා අපි ඔළුවේ සංඥා හදාගෙන ඒවාට අනුව හැඟීම් උපදිනවා. එතකොට ඒවාට අනුව මේ සකස් වීමට තමයි හැඟීම උපදින්නේ. බෙදලා බැලුවට පස්සේ ලස්සනම රූපයක උනත් මේ පටවි කොටස මේවා වෙන් වෙලා තියෙද්දි අපිට රාගයක් උපදින්නෙත් නැහැ. ද්වේෂයක් උපදින්නෙත්. එහෙනම් මේ අපි මේ සකස් කරගත්ත එක යථාර්ථවාදීම චින්තනයක් වෙන්න බෑ. පරමාර්ථ පරම සත්‍යයක් වෙන්න බෑ. අපේ හිතෙන් රාග දේශ මොහ උපදවාගෙන අපි එළිය වැඩ කරන්න උත්සාහ කළාට පරමාර්ථය වෙන්න බෑ. මොකද මේ පරමාර්ථය මේක නෙමෙයි කියන එක තෝරන්න බුදුරජාණන්සේ විභජ්‍යවාදී පරයයක් පාවිච්චි කරනවා. බෙද කියනවා. ඒතර බෙද කියපු කතාව තුළ යම්කිසි අනුමාන ඥානයක් හදාගෙන බෙදා කියන කතාව තුළ හිත වැඩිවීමට තමයි ඔය ධාතු මනසිකාර භාවනාව, කායානුපස්සනා භාවනාව, නවසීවතික භාවනාව, අසුභ භාවනාව පවා. සුභ සංඥාව දුරු වෙන්න බෙදනවා. කොටස් දැන් අසුභ භාවනාවේ පටවි කොටස් 20කටම බෙදනවා. කේස් ලොම් නියදත් සමමස්නහර ඇට මෙඳුළු අකුගඩු හදවත අක්මාව මොළය බඩ දිව ඒ විදිහට බෙදනවා. ආපෝ කොටසුත් බෙදනවා. ලේ මූත්‍රා දහඩිය කඳුළු උරුණු තෙල් මේ විදිහට ඒවා ටිකක් බෙදනවා. බෙදලා මේක කතා 32කට බෙදලා මේක කියන මේක පිළිවෙල හිත පුහුණු කරනවා. පුහුණු කරනකොට අර ලොකු ඝන සංඥාවක් තියෙනවා. මේක සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් ආදරය කරන කෙනා පෙම්වතා මේ විදිහට වටිනාකම හිතේ හිටලා ඒක ටික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ටික ඒ කියන්නේ දැන් බෙදුවට පස්සේ මේ බෙදපු කොටස් වල ඊට පස්සේ දැන් පටිගයක් තිබ්බනම් යම් කෙනෙක් ගැන ද්වේෂයක් ඒක ඇති වෙන්නෙත් නෑ. ඇයි? මේ ද්වේෂය කියන්නේ මේ සකස් වීමට ඇති වෙච්ච එකක්. බෙදුවට පස්සේ මේ මං ද්වේෂ කරපු කෙනා මේ මං ආදරය කරපු කෙනා කියලා හොයා ගන්නත් බෑ. මේ පරමාර්ථය තුළ. එතකොට මෙන්න මේ විදිහට යථාර්ථවාදී චින්තනයකට විවෘත වෙනවා. ඒකට අපි කියනවා යථාභූත ඥානය කියලා. අන්න එතකොට මේ හිත වඩනකොට තමා තුළ ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට මේ ලෝකේ හැම තැනක මේ සත්‍ය පේනකොට රාගේවත්, ද්වේෂේවත්, මෝහේවත් Tamanගේ හිත තුළ හට ගන්න නැතුව යම්කිසි සංසිඳීමක් ඇති වෙනවා. එතකොට මේ අනුමාන ඥානය තුලින් තමයි අර ප්‍රත්‍යක්ෂය කරන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂ ඥානය උපදින්නේ හිත වැඩිම මත. අනුමාන ඥානය උපදව ගන්න පුළුවන් බණ අහලා. එහෙනම් බණ අහලා කවුරුවත් නිවන් දකින්නේ නැත. බණ අහලා නිවන් දකින්න බෑ. ඉතින් බණ අහලත් නිවන් දකින්න පුළුවන් අර අනුමාන ඥානිය ඔස්සේ තා පළල් විශ්ලේෂණයක් තියෙන කෙනෙකුට. ගැඹුරු විශ්ලේෂණයකට ඊටාම තියුණු විශ්ලේෂණයක් කළොත් ඒ කියන්නේ ගින්නක් හටගන්න නැතුව දුම නගින්නත් පුළුවන්, ගින්නක් නිසා දුම නගින්නත් පුළුවන්. ගින්නක් ඇති වෙන සාක්ෂි මොනවද? එතකොට ඒ වගේම ගින්නක් ඇති වෙන්න බලපාන ප්‍රමුඛ සාධක ඒ පාරිසරික සාධක මත තියෙනවද? ওই වගේ ඊටාම මිහිඳලත් අර ඈතින් පේන ගින්න දිහා බලාගෙන ඊටාම තියුණු විශ්ලේෂණයකට යන්න පුළුවන්. එහෙම විශ්ලේෂණයකට ඒගොල්ලන් අපි කියනවා ප්‍රඥාව අධිකයි කියලා. හරියට සාරිපුත්තහාරෝ වගේ බණ ටික ගහගෙන ඉඳලා සෝවන් උනේ. නමුත් අද එහෙම ප්‍රඥාවක් නැහැ. ඒ නිසා අපිට ප්‍රත්‍යක්ෂ ඥානීය පිණිස හිත පුහුණු කරන්න වෙනවා. එහෙනම් අනුමාන ඥානීය සුතමයේ වශයෙන් ගොඩනගා ගන්න ධර්ම ශ්‍රවණය කරලා ප්‍රත්‍යක්ෂ ඥානීය භාවනාමය වශයෙන් ගොඩනගා. එහෙනම් හිත වඩන්නම ඕන. හිත වඩන්නේ නැතුව දැන් කය පිළිබඳව ඇත්ත කතාව තේරුම් ගන්න පුළුවන් මේ කොටස් ටික තියෙන්නේ කියලා කතා කරන්න. නමුත් ඒක ස්ථාවර වෙන්න නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න නම් මේ හිත පුහුණු කරන්න ඕන. පුහුණු කරනකොට ඒක දර්ශනීය වෙනවා Taman තුල. Taman තුල දර්ශනීය වෙනවා. ඒක හොඳටම තේරෙනවා. ඔය තමා ඒ කියන්නේ දැන් මේ ශරීරය පිළිබඳ තමා තුළ යම් දර්ශනයක් පහළ වෙනවා. හිත හොඳට මේ කායानुපස්සනාව ඉලක්ක කරගෙන වඩනකොට මේ අත දිහා බලාගෙන මේ ලේ ධාතුව යන විදිය බලන්න පුළුවන් විදිය ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඇති වෙනවා. ඒක ඔබට කිව්වම ඔබට විහිළුවක් වගේ හිතේ. හැබැයි ඉතින් හිත වඩන අය ඒක දන්නවා. හිත වඩන අය දන්නවා. දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලා එහෙම අපිට හම්බ වෙලා තියෙනවා. දැන් ඔය හෘදයාබාධ වගේ තත්ත්වවලදී ඉතින් මේ ප්‍රශ්නේ වෛද්‍යවරයා කියන ස්වාමීන් වහන්සේ මෙතන තමයි ගැටලුව තියෙන්නේ කියලා. මට මතකයි ඒක ස්වාමීන් වහන්සේ නමක් වන්නේ එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ධමනිවල.
අර වෛද්‍යවරයා කියනවා පරීක්ෂා කරලා නෑනේ ස්වාමීන් වහන්සේ මේ බලන්න මේ report එකේ තියෙන්නේ මෙහෙමයි. අර ස්වාමීන් වහන්සේ නෑම කියනවා. නෑ ඔතන නෙමෙයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අර වෛද්‍යවරයාට එක්තරා වෙලාවක ඔහු කේන්ති ගන්නවා. කේන්ති අරගෙන කියනවා මේ හරි හාමුදුරුවෝ එහෙම කියනවම නම් දැන් මං වෛද්‍ය විද්‍යාව දන්න කෙනෙක්. නමුත් ඔබ වහන්සේ එහෙම කියනවම නම් මම අභියෝගයට ආයෙ වතාවක් කරනවා කියලා අර හාමුදුරුවොත් එක්ක යම් ගැටුමකුත් හදාගෙන ඒක කරා. ඊට පස්සේ බිම් බලාගෙන ආව report එකත් අරගෙන. ඒ කියන්නේ මේ කායේ ක්‍රියා ඉතාම සියුම් දර්ශනයක් පහළ වෙනවා හිත වඩනකොට. හිත පුහුණු කරගෙන අභ්‍යන්තරය තුල හිත පිහිටියන මේ හිත පින්වත්නි පුදුම විදියට වඩන්න පුළුවන්. මිනිසු දන්නේ නැහෙනි හිත වඩන්න පුළුවන් කියලා. මිනිසු දන්නේ මොකද්ද? මිනිසු දන්නේ ඇඟ හදන්න පුළුවන්. ඇයි භෞතික සීමාව තුළ මේ ඇඟ හදන්න පුළුවන්. ජිම් එකකට ගියාම ඇඟ පුෂ්ටිමත් කරගන්න පුළුවන්. මිනිසු දන්නවා ඒ වෙනුවේ ඒ කියන්නේ ඇඟ පුෂ්ටිමත් කරගන්න පුළුවන් කියලා දන්නයි ඇඟ හදනවා. එළියට ගිය ඇඟ කොහොමද හදන්නේ? ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවනේ ඇඟ හදන්න පුළුවන් කියලා. නමුත් ලෝකේ කවුරුවත් දන්නේ නැහැ හිත හදන්න පුළුවන් කියලා. අපගේ බුදුරජාණන්සේ වදාලා හැර ලෝකේ කිසිම ඉගැන්වීමක නැහැ හිත වඩන්න පුළුවන් කියලා. හිත වඩන්න පුළුවන්. හිත ගොඩාක් වැඩ කරන්න ලෑස්ති. නමුත් අපි හිතට වැඩ දෙන්නේ නැහැ. දැන් හොඳට බලන්න හෙට උදේට මම 4:00ට නැගිටින්න ඕන මට වැඩ තියෙනවා කියලා බරපතල විදියට Tamanගේ හිතට අභියෝග කරලා කිව්වොත් හරියටම 4:00ට හැරෙනවා. හරියටම 4:00ට නැගිටින්න පුළුවන්. මිනිත්තුවක්වත් එහෙම වෙන්නේ නැතුව නැගිටින්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ පුංචි දේවල් ඔබට අත්දැකීවා. තාම සරල දේවල්. ඒකෙන් තේරුම් ගන්න මේ හිත ගොඩාක් හිත හරහා වැඩ කරගන්න පුළුවන් බව. ඒ කියන්නේ හිත වඩනකොට තේරෙනවා. මොකද මේ ඔක්කොම හිතින් අපි හදාගෙන ඉන්නේ. හිතින් හදාගෙන ඉන්නේ. චිත්තේන නීයති ලෝකෝ. හිතින් මේ ලෝකේ මවාගෙන ඉන්නේ. ඔබේ ලෝකේ ඔබගේ හිතට සාපේක්ෂව ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට මේ හිතින් තමයි වටිනාකම දීලා තියෙන්නේ. මිනිසුන්ගේ හිතේ තමයි ඡන්දය ඇති වෙන්නේ. වේදනාව ඇති වෙන්නේ Tamanගේ හිත තුල. මිනිසු හිතින් වේදනාව විඳින්නේ. හඳුනා ගැනීම ඇති වෙන්නේ හිතින්. සංඥා පහළ වෙන්නේ හිත තුල. ඒවට අනුව සිතුවිලි ගලන්නේ හිත තුල. එතකොට සිත තුළ ඇති වෙන සිතුවිලි වලට අනුව මිනිස්සු වැඩ කරනවා එළියේ. එළියේ වැඩ කරන්න ලෑස්ති වෙනවා. එතකොට එළියේ වැඩ කරනකොට අපි හිතනවා මේ එළියේ වැඩ කරන එක තමයි පරම తত্ত্বය කියලා. නෑ පින්වත්නි. හිතින් තමයි ලෝකය නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ දැන් මේක ඔක්කොම අන්දමන්ද වුණාට පස්සේ අන්දමන්ද වෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් වැහුණාට පස්සේ මේ ලෝකයේ අනවශ්‍ය වටිනාකමක් අපි දෙනවා ලෝකෙට. අනවශ්‍ය වටිනාකමක් ලෝකෙට දීලා ඒ අනවශ්‍ය වටිනාකම ලෝකෙට දුන්නේ හිතින්. රාගය ඇති වෙන විදිහට වටිනාකමක් දෙනවා. ද්වේෂය ඇති වෙන විදිහට වටිනාකමක් දෙනවා. මෝහය ඇති වෙන විදිහට වටිනාකමක් දෙනවා. එතකොට ඇති වෙන්නේ රාග ද්වේෂ මෝහ කොහෙද? හිත තුල. දැන් මට යම් කෙනෙක් ගැන රාගයක් උපදිනවා. එයා දන්නෙත් නැහැ මගේ හිතේ රාගය ඇති වූ බවට. එතකොට එහෙනම් මේ රූපේ රාගය මොකක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ රූපේ දකින්න මගේ හිත තුල ඒ රූපේ යථාර්ථය නොදන්නා තාක්කල් ඒ රූපේ දකින්න මගේ හිත තුල රාගය උපදිනවා. එතකොට එහෙනම් දැන් අපි තා ඉන්නෝ නෑ මං යාටමයි කැමති. මං යාටමයි ආදරේ. මං යාටමයි මගේ ජීවිතේ තියෙන්නේ කියලා කියනවා. නමුත් පින්වත්නි යාටම ඇති වුණු රාගය ඇතුණේ යාගේ මොකක්වත් තුල නෙමෙයි. Tamanගේ හිත තුල. එතකොට එළියේ දකින ලෝකේ එයා තුල පවතින යථාර්ථය කුමක්ද කියලා ගැඹුරු විමසුමකට යනකොට රාගයේ ටික අඩු වෙනවා. මේ සත්වපුද්ගල භාවයේ තුල යථාර්ථවාදී චින්තනයකට ගොඩනගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ බෙදා විස්තර කර යථාර්ථවාදී චින්තනයකට ශ්‍රාවකයන් එකතු කරන්නේ. එතකොට විනිවිද යන වැටහීමක්. ඒකට අපි ප්‍රඥාව කියලා කියනවා. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියනවා. අන්න දකින්න විදිය නිවැරදි විදියට දකින්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝකේ මිනිස්සු හරියට දකින්නේ නැහැ. ලෝකේ මිනිස්සු දකින්නකොට දකින්න දේ නිසා රාගය ඇති වෙනවා නම් එයාගේ දැක්ම හරියට වෙලා නැහැ. පරමාර්ථ වශයෙන් ගැඹුරු සත්‍යයක් තුල එයා දැකලා නැහැ. එහෙනම් ලෝකේ අපි දකින්න මිත්‍යා දෘෂ්ටිකව. සම්මා දිට්ඨිය කියන්නේ මම ලෝකේ දකින්න විදිය වෙනස් කරගන්නවා. සම්පූර්ණයෙන් දකින්න විදිය වෙනස් කරගන්න. යථාර්ථවාදී දැක්මකට එනවා. එතකොට අර වටිනාකම හිටින්නේ හිත තුල. ඒ සම්මාදිට්ඨිය ප්‍රතිවේද කරගන්න තමයි ඊතුරු අංග වලින් උදව් කරන්නේ. සම්මාදිට්ඨිය කූට ප්‍රාප්තියට අපි කියනවා අරහත්ත්වය කියලා. එයා තුල දැක්ම තහවුරු වෙනවා. අන්න එහෙම දැක්මකට අපි මේ සරල දේශනාවක් අද කළේ. පොදු දේශනාවක් මේ එක මට්ටමේ අය ඉන්න නිසා ඒ හැමෝටම යම්කිසි ආනුමානික ඥානයකින් ප්‍රත්‍යක්ෂ කරා යන්න පුළුවන් වේවි කියලා හිතාගෙන කරපු යම් පැහැදිලි කිරීමක්. මේ පැයක දේශනාව හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි දේශනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලැබුවේ වැවරවුම
ඇත්කඳුර පදිංචි විශ්‍රාමලත් පෙළ පාසල් පාලිකා රත්නාවලී වැරණිය ගොඩ මැතිනිය බොහොම ශ්‍රද්ධාවෙන් දේශනාවට එකතු වෙලා තියෙනවා. තලංගම කොස්වත්තේ පදිංචි විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස් හසන්තා හිමාලි කුරුප්පු මැතිනියත් අනිකුත් පවුලේ හැම දෙනාමත් මේ දේශනාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැම දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවයේ සැලසේවා. මෙතනට එකතු වුණු ඔබ හැම දෙනාටමත් ජීවිතාවබෝධය, ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අරමුණු කරගෙන තියෙනවා KWD ජයතිස්ස කොට්ටාස රාලහාමි එපියතුමාටත් ලුසිනෝනා පෙතන්ගොඩ මෑණියන්ටත් කල්යාණී වැරණියගොඩ මෙනවියටත් සෝමා වැරණියගොඩ මහත්මියටත් මල්ලිකා කුරුප්පු මහත්මියටත් ශ්‍රියානී වැරණියගොඩ මහත්මියටත් එවැගේම වේලාරත්න වැරණියගොඩ මහත්මයාටත් පියදාස කුරුප්පු මහත්මයා, ජයතිස්ස මහත්මයා සහ ටීටී පුණ්‍යසිරි මහත්මයා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට විශේෂයෙන්ම රත්නාවලී වැරණියගොඩ මැතිනියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් හසන්තා හිමාලි කුරුප්පු මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, ඒ අයගේ භවගාමී ජීවිතේ සුවපත් කරගනිත්වා, සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් පාරමී ධර්මයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, ඒ පින්තුන් බලාපොරොත්තු වෙනවා KWD අතනායක සොහොයුරාටත් ඒ වගේම KWD ආර්යරත්න සොහොයුරාටත් මාලා වැරණියගොඩ සහෝදරිය ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම මේ දරුවන් ප්‍රධාන මේ මැදිරියට එකතුණු හැම දෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. හැම දෙනාටම අමා නිවන් පිණිසම මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම වර්තමාන තනබද්දේගම සුභද්‍රාරාමේ විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති පූජ්‍ය පිනිකහනේ අනෝම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් පූජනීය සියලු මහා සංඝරත්නයටත් මේ ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ සැලසේවා. ඊ타ම ඉක්මනින් ජීවිතාවබෝධය, ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් පාරමී ධර්මයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අපවත් වී වදාළ ඒ සුභද්‍රාරාම විහාරාධිපතිව වැඩවිසූ පිනිකහනේ සද්ධාතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටද අමා නිවන් පිණිස මේ ධර්ම දානමේ කුසල් පාරමී ධර්මයක්ම වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් පිණිසම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.